කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තුන් ලෝ තලයටම අමාමෙත් කරුණාවෙන් මහා ධර්මාවබෝධයක් පසක් කර දුන්නා වූ ඒ අසම සම අසහාය ශාස්ත්‍රූ නායකයන්න් වහන්සේ වුණු මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, සංසාරය වැනි වූ මේ මහා ගංගාව තුල අපේ ජීවිතය එක්තරා තොටුපොළක් පමණයි. ඒ තොටුපොළෙහි ගත කරන කාලය ඊටාම සීමිතයි. ඉපදෙමින් මියමින් මියමින් ඉපදෙමින් මේ සසර පුරාවටම එලෙස අප නවාතැන් පොළවල් කීයක් පසු කරන්නට ඇද්ද? කෙසේ හෝ වීරිය වැඩි යුත්තේ මේ සසර ගමන නිමා කිරීමට නොවේද? ඒ සඳහා මඟ පෙන්වන්න අදත් ඔබේ ජීවිතයට ප්‍රඥාව ලං කරලන්න අපට අවසරයි ආරම්භ කරන්න කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන. අද දවසේදී අපේ මේ වැඩසටහන අරුත් ගන්වන්න මේ සදහම් කතිකාවත සුපෝෂණය කරන්නට වැඩමවා වදාලා කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධූරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. අප ඊටාම ගෞරවයෙන් නායක ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී මේ සූත්‍ර දේශනාව නොයසේනම් අද අපේ කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන තුල සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේ උපාසක වර්ගයේ පච්චනීක සූත්‍රය. ඉතින් මේ පිළිබඳව විමසා බලන්න අපි සූදානම් වෙමින් කොයි විදිහටද නිර්මල නිකැලැල් තේරවාදී ත්‍රිපිටකයට අනුකූලව මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන්නේ කියලා අපි පළමුවෙන්ම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් විමසීමට කැමතියි. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ බ්‍රහ්ම සංයුක්තේන සූත්‍ර දේශනා. ඒ අනුව බ්‍රහ්ම සංයුක්තේ උපාසක වර්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව. පච්චනීක සූත්‍ර දේශනාව. පච්චනීක සූත්‍ර දේශනාව දේශනා කරන්නට කලින් මම කල්පනා කළා මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අටුවාවේ සඳහන් වෙනවා. ඒත් එක්කම එතකොට අපිට පැහැදිලි මේ සූත්‍ර දේශනාව ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නට. ඒකට පෙළ දේශනාවට කලින් අපි බොහොම කෙටි විස්තරයක් තමයි මේ අටුවා දේශනාව තුළ සඳහන් වෙන්නේ. එහෙමයි. සියල්ල සුදුයයි කියන ලද කල්හි. එතකොට සියලුම දේවල් හොඳ දේවල් සුදු කර්ම හැටියට කියනවනේ. එහෙමයි. සුදු කර්ම කියලා හොඳ කර්ම. සුදු කර්ම. එහෙම කියනකොට කළු කියන ලද කල්හි සියල්ල කළුය ආදී ක්‍රමයෙන් පච්චනීක ප්‍රතිවිරුද්ධ පැත්ත ගන්නහුටම සාතං සැපය බහුල වේ. එතකොට මේ පච්චනීක කියලා කියන්නේ මෙතෙන්දී පච්චනීක සාතං. එතකොට කළු දේවල් තමයි හොඳයි කියලා පිළිගන්නේ. දැන් අර කළු දේවල් හොඳයි කියලා ගන්න විදිහට මේ බමුණා හිතාගෙන ඉන්නවා මේ ඒ දේවල් තමයි සැප ගෙනල්ලා දෙන්නේ කියලා.
එහෙමයි. කළු දේවල් කිරීම තමයි සැප ගෙනලා දෙන්නේ. සුදු දේවල් නෙවෙයි. එහෙමයි. කියලා තමයි ඒ විදිහේ ඒ වගේ මේ දෘෂ්ටියකින් හිටපු කෙනෙක් තමයි මේ පච්චනීක සාත කියලා කියන බමුණා. ඒ නමින් තමයි මේ සූත දේශනාව නම් කරලා තිබෙන්නේ. ඒත් එක්කම මේ සූත දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා පච්චනීක සාතෝ යෝච විනේය සාරම්භං යමෙක් කලදියට වැඩියෙන් කිරීම ලක්ෂණ සහිත එකට එක කිරීම පුරුදු කොට අසයි යනු අර්ථයි. එතකොට මේ බමුණාගේ ස්වභාවය කියන තමයි මේ ඉදිරියට කියන්නේ. බලමු අපි මේ පච්චනීක සූත්‍ර දේශනාව තුළ සඳහන් වන මේ කාරණා මොනවද කියලා. පච්චනීක සාත මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි ජේතවන නම් වූ අනේ පිරිසුදුගේ ආරම්භෙහි වැඩ වර්ෂණ සේක. එකල්හි පච්චනීක සාත නම් බමුණෙක් සවැත් නුවර වෙසේ. එතකොට පච්චනීක සාත නරක දේවල් එහෙම නැත්නම් කළු දේවල් කිරීම හොඳයි කියලා හිතන කෙනෙක් මෙයා. ඉක්බිති පච්චනීක සාත බමුණා හට මම මහන ගොයුම්හු වෙත එළබෙන්නේ නම් මැනවි. මම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියොත් හොඳයි. එහෙමයි. මහන ගොයුම් යමක්ම කියන්නේද මොන හරි කිව්වොත් එහෙම භාග්‍යතුන් වහන්සේ මම ඔහුගේ ඒ වදනටම විරුද්ධ වන්නේ මේ අදහස වේ. මං කියන එකට විරුද්ධ වෙනවා. එහෙමයි. බලන්නකෝ ඒ කාලේ හිටපු අය එහෙමයි. නේද? මාන්නේ නේද? මාන්නේනේ. එතකොට භාගතුන් වහන්සේ මොනවද කියන්නේ? ඒ දේවල්වලට මම විරුද්ධ වෙනවා. ඒකට එකට එක කියනවා කියලා කියන්නේ අපි. එහෙමයි. එහෙම තමයි දැන් මේ හිතාගෙන හිටියේ. ඒකල්ලි භාග්‍යතුන් වහන්සේ අබවස සක්මන් කරනසේක. අබවස කියලා කියන්නේ අභ්‍යවකාශයේ ඒ විදිහට සක්මන් කරනවා. එවිට පච්චනීක සාත බ්‍රාහ්මණ තෙමේ භාග්‍යතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ සක්මන් කරන භාග්‍යතුන් වහන්සේ අනුව සක්මන් කරමින් භාග්‍යතුන් වහන්සේට ශ්‍රමණේනි දහම් දෙසුණු මැනවෙයි මේ කීය. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ අභ්‍යවකාශයේ සක්මන් කරනවා මේ බ්‍රාහ්මණය බිම සක්මන් කරනවා. දැන් මේ විදිහට මේ කරන්න හදන්නේ. එහෙමයි. මං කියන එක කරනවා. කියන එක කියනවා කරන එක කරනවා. එහෙමයි. කියලා තමයි දැන් මම හිතාගෙන ගියේ. දැන් සක්මන් කරමින් ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා. මේ බ්‍රාහ්මණයත් සක්මන් කරනවා. සක්මන් කරන ගමන් කියනවා භාග්‍යතුන් වහන්සේට දැන් ඔන්න ධර්ම දේශනා කරන්න කියලා. එහෙමයි. දැන් කියන දෙයට කියන්න දැන් බලාගෙන ඉන්නේ දැන් මේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පච්චනීක සාත වූ කිලිටිසිත ඇති දැන් ওই ධර්ම දේශනා කරන්න කියලා ආරාධනා කරානේ. එහෙමයි. කියන්න කියලා. ඊට පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ. එතෙන්දී ගාථා දෙකක් දේශනා කරනවා. එහෙමයි. මේ පළවෙනි ගාථාව තමයි පච්චනීක සාත වූ කිලිටිසිත ඇති කරණෝත්තරීය කරන බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම මොනවට දත හැක්කේය. එතකොට මෙතෙන්දි කියන්නේ අර පච්චනීක සාත කියන වචනේ තේරුම අපි දැනගත්තනේ. එහෙමයි. කළු දේවල් හොඳයි කියලා ගත්ත කෙනා ඒ විදිහට කිල්ටි සිතක්මයි ඇති කරගන්න. එහෙමයි. දැන් මොකද මේ නරක දේවල් වලින් නරක දෙයක් මිසක් හොඳක් වෙන්නේ නැහැ. එහෙමයි. නේද? එහෙමයි. හොඳක් වෙන්නේ නැති හින්දා කිල්ටි සිතෙන් තමයි කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි. කරුණෝත්තරීය කරන. එතකොට කරන දේ කරනවා. එහෙම බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම ඒ කියන්නේ යහපත් ධර්මය නේද? යහපත් වචන, සුභාසිත වචන ඇතුළත් මේ දහම දැනගන්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. බුදුරජාණන් දේශනා කළා එහෙම කෙනාට මේ ධර්මයේ දැනගන්න පුළුවන් කමක් නැහැ කියලා. මොකද ධර්මය කියලා කියන්නේ සුභාසිතයක්. යමෙක් සිතේ අප්‍රසාදයේද
බද්ධ වෛරයේද දුරු කොට සාරම්භය බැහැර කොට සිටියේද හෙතෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැනගන්නේය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් සිතේ අප්‍රසාදය ඇති කරගෙන බද්ධ වෛරය ඒ විදිහට සිතේ අප්‍රසාදය බද්ධ වෛරයද දුරු කොට සාරම්භ බැහැර කොට සිටී හිතේ ඒකාන්තයෙන් සුබැසි දහම දැනගන්නේ. සුබැසි දහම දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ කාටද කියලා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ මේ. එහෙමයි. කාටද දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ? කෙනෙකුටගේ මේ අප්‍රසාදේ නැති කර ගන්නට ඕන. එහෙමයි. අප්‍රසාදේ නැති කරගෙන ප්‍රසාදේ උපදවා ගන්නට ඕන කෙනෙක් නේ. එහෙමයි. ඊළඟට දැන් කෙනෙක් කවුරුත් කැමති නෑනේ. කියන දේ මම කියනවට. එහෙමයි. නේ? කෙනෙක් කියනකොට ඒ දේම කියනවට කවුරුත් කැමති නෑ. යමක් කරනකොට ඒ දේම කරනවට කවුරුත් කැමති නෑ. එතකොට දැන් සාමාන්‍ය විදිහට දැන් මාධ්‍ය භාවිතයේත් බලමුකෝ අපි. නේද? එහෙමයි. එකම වචන ටික පාවිච්චි කරනවා නම්. එහෙමයි. නේද? එහෙමයි. ඔන්න මගේ වචන ටික තමයි දැන් ඔය පාවිච්චි කරන්නේ. එහෙමයි. කවුරුත් කැමති නෑනේ. එහෙමයි. නේ? සමහර අය නිහතමානීව කැමති වෙනවා. එහෙමයි. ඒ වචන ටික තවත් කෙනෙක් පාවිච්චි කරනවා නම් නේද? එහෙමයි. සමහර අය ගීතයක් තමන්ගේ ගීතයම තවත් කෙනෙක් කියනවට කැමති නෑ. එහෙමයි. නේද? ධාන්නේ වගේ මේ සමහර අය එහෙම නෙවෙයි නිහතමානීව කැමති වෙන අනේ කොච්චර දෙයක්ද මම කියපු දේ මම කියන ගීතේ මම කියපු ගීතේ තවත් කෙනෙක් කියන එක කොච්චර වටිනවද? එහෙමයි. නේද? මම කිව්වේ නැතත් ඒක මගේ නමින් තමයි යන්නේ. එහෙමයි. එහෙම සතුට වෙනවනේ. තමන්ගේ නමින් යන්නේ කියලා. ඉතින් අන්නේ වගේ මේ එහෙම ප්‍රසාදය උපදවා ගන්න ඕනේ. හැම දෙයකින්ම ප්‍රසාදය උපදවා ගන්න ඕනේ. එහෙමයි. ඒ වගේම බද්ධ වෛරය කියලා කියන එක නැති කර ගන්න ඕනේ. දැන් අර ඒ විදිහට එකට එක කිරීමෙන් ඇති වෙන්නේ බද්ධ වෛරයක්. ඒක තමයි මේ ඒ විදිහට එකට එක කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? අවසාන ප්‍රතිඵලය බද්ධ වෛරය. නේද? අන්‍යෝන්‍ය වෛරයක් ඇති කර ගන්නවා. එතකොට ඒක ජීව සමහර අය ඒ වගේ වෛරයන් තියාගෙන ඉන්න ජීවිතේ කාලෙම. එහෙමයි. නේද? ඔව් ජීවිත කාලෙම තියා ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම දුරු කරගන්න කෙනාට සහ සාරම්භය බැහැර කොට සිටියේද හෙතෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැනගන්නේය. ඒ ගාථාව බුදුදහම දේශනා කළාට පස්සේ මෙසේ වදාළ කල්හි පච්චනීක සාත බමුණු තෙමේ භාග්‍යතුන් වහන්සේට මෙය සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට සලකන සේක්වා කියලා මේ අවසානයේදී තුන්වන් සරණ ගිය උපාසකයෙක් බවට මේ පච්චනීක සාත බමුණා එහෙමයි. ඒ විදිහටපත් වුණා. නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙත් අර අපි කලින් සතියේ කලින් දවසේ සාකච්ඡා කළ සූත්‍ර දේශනාවට ටිකක් සම්බන්ධතාවයක් දකිනවා. යම්කිසි මාන්නයක් හිතේ තිබුච්ච පච්චනීක බ්‍රාහ්මණයා එහෙම නැත්නම් ඒ චරිතය තුල තිබ්බ ලක්ෂණය බුදු පියාණන් වහන්සේ ඉදිරියේ උවද Tamanගේ ඒ ගතිය අඩුවක් නැතුව ප්‍රදර්ශනය කරනවා කියන ඒ මාන්නය බුදු පියාණන් වහන්සේ හමුවේ කොයි විදිහටද බිඳුනේ කියන කාරණාව අපිට පැහැදිලි වුණා. ඉතින් මේ වගේ චරිත බුදු පියාණන් වහන්සේ අද අපිට දකින්නට නොලැබුණත් මේ බුද්ධෝත්පාද කාලය තුල ඕනෑතරම් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ අයට මේ සූත්‍ර දේශනාව හොඳ නිදර්ශනයක් පාඩමක් බවට පත්වේවි. අපි කැමති නායක ස්වාමීන් වහන්සේ අටුවා දේශනාව තුලත් මේ පිළිබඳව ගැබ්ව තියෙන කාරණාවන් විමසා බලන්න. ඇතර මුලින් සඳහන් කළා වගේ සහන් ලොකු විශාල විස්තරයක් නැහැ අටුවා දේශනාව තුළ. අටුවා දේශනාව තුළ සඳහන් වෙන්නේ පච්චනීක සාත කියන වචනේ අර්ථය දීලා තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි මේ ස්වභාවය අර එකට කිරීමේ ස්වභාවයේ යෝච විනේය සාරම්භං. ඒතර සාරම්භය කියලා කියන එක නැති කරගත්තාම යමෙක් ඒ විදිහට
ඒ නැති කරගත්තොත් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා සුභාසිත ධර්මයේ නැත්තම් සුභැසි දහම අවබෝධ කරගන්න කියන කාරණය තමයි මේ අටුවා දේශනා තුළ සඳහන් වෙන්නේ. එහෙමයි. ඒත් එක්කම අපි බැලුවොත් එහෙම මේ කියන කරුණු එක්ක මේ ලෝකයේ මේ පුද්ගලයා ඒ විදිහට පච්චනීක සාත කියලා කියන පුද්ගලයාගේ ඒ විදිහට අදහස් දරන සහ ඒ විදිහට ක්‍රියා කරන පුද්ගලයෝ කොහොමද අපි හොයාගන්නේ? එහෙමයි. අවසානයේදී උන්ට පිරිහීමම නේද නායක ස්වාමීන් වහන්සේ සත් වෙන්නේ. පිරිහීමක්ම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ ස්වභාවය අපි ගත්තොත් එහෙම එකට එක කිරීමේ ස්වභාවය කෙලවර වෙන්නේ කොහෙන්ද? එහෙමයි. කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා තමයි අපි හොයාගන්නට ඕනේ. එහෙමයි. නේද? ඉතින් අපි ගත්තොත් එහෙම ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ වෙනස් වීම මත. ඒ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. එහෙමයි. වෙනස් වෙන නිසා හැම කෙනෙක්ම පෙළඹෙනවා. මනුෂ්‍ය විතරක් නෙවෙයි. තිරිසන් සත්වයෝද නේද? සෑම සියලු දෙනාම ඒ වෙනස් වෙන වෙනස් වෙන ස්වභාවයට අනුව තමයි හැඩගැහිලා තියෙන්නේ. ස්වභාව දහමත් එහෙමයි. එහෙමයි. ඒ ස්වභාව දහම වෙනස් වෙනවනේ. ස්වභාව දහම අපි කියන්නේ ඒ විදිහට අනුගත වෙනවා, අනුකරණය වෙනවා. එහෙමයි. නේද? අනුකරණය කරනවා. ඒ අනුව ගමන් කරනවා කියලා අපි කියන්නේ ස්වභාව දහම. එහෙමයි. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම මේ උණුසුමට සරිලන විදිහට තමයි මේ ස්වභාව දහම හැසිරෙන්නේ. ගස්, වැල් නේද? ඔය දේවල්. ඉතින් ඒ වගේම තමයි සිසිලසට අනුව තමයි සමහර ප්‍රදේශවල සමහර පළාත්වල සමහර මේ ඒ විදිහට අපි ගත්තොත් එහෙම ඔය උත්තර ද්‍රවය වගේ ගත්තාම නේද? එහෙමයි. ඒ විදිහට ඒ රටවල් වල සීත රටවල් වල ඒ වගේ හැම දෙයක්ම ආහාර සංස්කෘතිය හැදිලා තියෙන්නේ. එහෙමයි. මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් හැදිලා තියෙන්නේ නේද? එහෙමයි. සිතිවිලි ගත්තාම ඒ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ ස්වභාව දහමේ වෙනස් වීමට අනුරූපව. එහෙමයි. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ ආර්ථිකමය වශයෙන් ජීවනෝපාය වශයෙන් හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ වෙනස් වීමට අනුවනේ. එහෙමයි. නේද? අපි ගත්තොත් එහෙම එක එක රටවල් වල භාවිතා කරන පළමුවෙන්ම අපි අදහස් සෝමාරු කර ගැනීම සඳහා අපි භාවිතා කරන මේ භාෂාව නේද? එහෙමයි. ඒ භාෂාවත් සකස් වෙලා තියෙන්නේ මේ පරිසරයට අනුව. අපි එතකොට මේ භාෂාව හසුරීම සඳහා ප්‍රයෝගය කරගන්න මේ වර්ණ එහෙම නැත්නම් මේ අක්ෂර නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි. මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ එතකොට මේ වෙනස් වීමට අනුව. එහෙමයි. වෙනස් වීම ස්වභාව දහමේ වෙනස් වීමට අනුව. ඉතින් ඒ වගේම තමයි මනුෂ්‍ය ලෝකේ පමණක් නෙවෙයි දිව්‍ය ලෝකවල පවා. නේද? දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඒ වගේම බ්‍රහ්ම සහ මහා බ්‍රහ්ම කියලා තවත් කොටසක් ඉන්නවනේ. එහෙමයි. එතකොට බ්‍රහ්මයන් සහ මහා බ්‍රහ්මයන් ඒ ආදි වශයෙන් බලනකොට මේ ඒ හැම දිව්‍ය තලයකමත් බ්‍රහ්ම තලයකමත් ඒ දෙවියන් ඒ විදිහට බ්‍රහ්මයන්ගේ හැසිරීම රටාව ගත්තාම ඒ සිතිවිලි ගත්තාම ඒ ස්වභාවයට අනුව තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒත් එක්කම සතර අපාය ගත්තොත් නේද මේ පොළොව මට්ටමේ ඉඳලා යොදුන් 100ක් ගැඹුරින් පළවෙනි අපාය පිහිටලා තියෙන්නේ. නේද? එතකොට ඒ අපායත් එක්ක නිරයන් 136ක් තියෙනවානේ. එතකොට ඒ 136 තුල දැන් සමහර අපායන් තියෙනවා දවසේ භාගයක් ඒ අය විදියට මේ සතුටින් ඉන්නවා.
දවසේ භාගයක් දුකින් ඉන්නේ. එහෙමයි. නේද? එතකොට එහෙම හැදිලා තියෙන්නේ මේ සමහර ඒවා තියෙනවා මේ අල ලෝකුඹක නිරය ගත්තොත් එහෙම මේ අධික සීතලයි. නේද? අධික සීතල නිසා තමයි මැරෙන්නේ. සත්වෝ එතනම උපදිනවා එතනම මැරෙනවා. නේ? එතන සමහර තැන්වල තියෙනවා සමහර නිරයන් තියෙනවා අධික උෂ්ණත්වයෙන් යුක්තයි. එතකොට මේ අපායන් ගැන මේ ලෝකයේ ස්වභාවය ගැන අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ පිරිසිඳ දැකලා සම්පූර්ණයෙන්ම නේද? එහෙමයි. පිරිසිඳ දැකලා ਸਰව සම්පූර්ණවම දේශනා කළා තියෙන ලෝකයේ ස්වභාවය ගැන. එතකොට අනිකුත් සාසුන් වහන්සේලාත් එහෙම මේ අපාය ගැන විස්තර, දිව්‍ය ලෝකවල තියෙන විස්තර කියලා තියෙනවා. ඉතින් සමහර දිව්‍යවරු කියලා තියෙනවා ඒ විදිහට අපායේ ස්වභාවය අපේ බුදුරජාණන් දේශනා කළ තියෙන ආකාරයටම ගත්තාම මේ ඒ විදිහට මේ අපායට ගියාට පස්සේ අපායේ දුක් විඳින ආකාරයේ ලෝධිය නේද? ලෝධිය සැලි වලටම සමහරවල් දානවා. සැලි වලින් අරගෙන මේ ඒ විදිහට කටට වක් කරනවා. එහෙමයි. නේද? ඒ විදිහට මේ නිරිසතුන්ගේ ස්වභාවය මේ ඒ විදිහට දේශනා කරලා තිනවා. තවත් පැත්තකින් මේ ඒකම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ දේවල්ම පැහැදිලි කරලා තියෙනවා සමහර ශාස්ත්‍රඥ වහන්සේලා. එතකොට කුරාණේ ගත්තොත් එහෙම, බයිබලයේ ගත්තොත් එහෙම නේ? එහෙමයි. ඒ තැන්වලත් ඒ විදිහ සඳහන් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් එහෙම දන්නේ නැහැ මේ අපාය ප්‍රතික්ෂේප කරපු අය දිවි ලෝක දිව්‍ය ගැන ලෝක ගැන විතරයි කියලා තියෙන්නේ කියලා හිතනවනේ නෑ අපාය ගැන කියලා තියෙනවා. එහෙමයි. එතකොට අපි කියන්නේ ඔය කටු ගහ කියලා අපි කියන්නේ. එහෙමයි. නේද? ඒ කටු ගහේ ස්වභාවය. එතකොට ඒ සතුන්ට වද හිංසා දෙන ආකාරය. එතකොට ඒ අපාය ගැන කියනකොට සහ මේ අපායට ගියාට පස්සේ නිරේට ගියාට පස්සේ දුක් විඳින ආකාරය ගැන කියලා තියෙන්නේ වැරදි දේවල් කරලා එහෙම නැත්නම් දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැතුව අවිශ්වාස කරලා ඒවා පිළිගන්නේ නැතුව දේව වැකි පිළිගන්නේ නැතුව නිරේට ගිහිල්ලා අවසානයේදී සම්පූර්ණයෙන්ම ඒ අයට වේදනාව වෙනවා. එහෙමයි. සම්පූර්ණ වේදනාව විඳින්න වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ අපේ බුදුරජාණන් වහන්සේ ਸਰව සම්පූර්ණයෙන්ම දේශනා කළා තියෙනවා අපාය ගැන. ඒ වගේම තවත් ආගම් වල විදිහට කියලා තියෙනවා අපාය ගැන කියලා තියෙනවා. ඉතින් දිවි ලෝක ගැනත් කියලා තියෙනවා. දැන් සමහරලාට මේ පොත්වල දිවි ලෝක කියලා තියෙන්නේ මේ අවසානයේ කියලා තියෙනවා මේ දෙවියන්ගේ දිව්‍ය විමාන හැදිලා ඒ දිව්‍ය විමානවල ඉන්න ගියාට පස්සේ මේ දිව්‍ය කාන්තාවන් නම් දෙව ගණන් නම් ලැබෙන්නේ. ඒ දෙව ගණන්ගේ ස්වභාවය අඳලා ඉන්න වස්ත්‍ර ඊට පස්සේ සිතන පමණින්ම පළතුරු ලැබෙනවා කියලා කියනවා. එහෙමයි. සිතුව පමණින්ම පළතුරු එහෙම ලැබෙනවා කියලා ආහාර පාන කියලා කියම ලැබෙනවා. එහෙමයි. ඊට පස්සේ අඳින පනදින දේවල් වස්ත්‍රාභරණ බොහොම සියුම් වස්ත්‍රාභරණ ලැබෙන්නේ ඔය විදිහට. ඊට පස්සේ අවසානයේ කියනවා මේ දෙව් මැදුරු පහටින් ගංගා ගලා වසී කියලා. බලන්නකො නේද? ඉතින් මම මේ මතක් කළේ මේ පච්චනීක සූත්‍ර දේශනාව තුළ සඳහන් වන මේ පච්චනීක සාත කියලා කියන බමුණා දරාගත් අදහස මේ ජීවිතේ විතරක් දරාගත් අදහසක් නෙවෙයි භාගතුන් වහන්සේත් එක්ක සසර පුරාවටම නේද? සසර පුරාවටම මේ වෛරයකින් ආපු කෙනෙක්. එහෙමයි. වෛරයකින් ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මෙයා කල්පනා කළේ මම භාග්‍යතුන් වහන්සේ ළඟ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගියාට මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේශනාවලට ඒ විදිහට ප්‍රතිවිරුද්ධව තමයි මම කටයුතු කරන්නේ. කියනකොට ඊට විරුද්ධ දෙයක් මම කියනවා. නේද? එහෙමයි. ඒතර ඊට විරුද්ධ දෙයක් කීමෙන් සතුටු වෙන්න පුළුවන් කියලා තමයි මම හිතුවේ. නේද? කෙනෙක් කතා කිරීමට සහ කෙනෙක්ගේ ක්‍රියාවට මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් කරනකොට ඒක තමයි හපංකම. ඒක තමයි ඥානවන්තකම. එහෙමයි. ඒක තමයි බුද්ධිය.
නේද? ඒක තමයි පිළිගැනීම කියලා තමයි මේ බමුණ කල්පනා කළේ. එහෙමයි. ඉතින් අර කෙනෙක් අභිබවා යෑම දක්ෂතාවයක් කියලා තමයි මේ අය කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේ වර්තමානයේත් ඒ වගේ කොච්චරවත් තියෙනවා. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේ අපි ගත්තොත් එහෙම මේ පුංචි කාලේ ඉඳලාම දරුවෝ ওই ස්වභාවයෙන් තියෙනවනේ. අපි දැන් අපි උගන්වන්නෙත් ඇත්තටම අපි කියන දේ කරන්නනේ. නේද? අපි යමක් හඳුන්වලා දෙනකොට අපි පුතේ දැන් අම්මා තාත්තා කියලා හඳුන්වලා දීපු තැන ඉඳලාම අපි කියන්නේ බහ තෝරනවා කියලා. එහෙමයි. ඒ බහ තෝරනකොටම ඒක ඉගෙන ගන්න කරන්න එහෙමයි. කියන දේ කරන්න ඉගෙන ගන්න. එහෙමයි. බහ තෝරන තැන ඉඳලාම තමයි මේ ඒක අවියක් කරගන්න. එහෙමයි. නේද? ඉතින් එතකොට ඒ භාෂාව එතකොට කියන දේ කරන්න ගියාම මේ එහෙම තේරුම් ගත්තට පස්සේ ඊළඟට බුද්ධිය මූකුරා යනකොට තමයි තේරුම් ගන්නේ අවබෝධ කරගන්න ඊට වඩා දෙයක් මේ භාෂාව තුළ මේ ක්‍රියාවන් තුළ ඊට වඩා දෙයක් තියෙනවා කියලා නේද? ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම මේ එකට එක කියන්න ගත්තොත් ඒක මේ අසංවරශීලී ස්වභාවයක් නේ. එහෙමයි. නේද? වචනයේ අසංවරශීලී ස්වභාවයක්. එහෙමයි. එතකොට කියන දේ කරන්නම ගත්තොත් අපි ගත්තොත් එහෙම කෙනෙක් බොරුවක් කිව්වොත් ඒකත් කියන්න වෙනවනේ. එහෙමයි. නේද? බොරුවක් කෙනෙක් කියන්න ගියොත් ඒක කියන්න වෙනවා. එහෙමයි. ඊළඟට කේලමක් කියන්න පුරුදු වුණොත් ඒක කියන්න වෙනවා. නේද? ඊට පස්සේ පරුෂ වචන කියන්න පුරුදු වුණොත් එයා ඒක කියන්න වෙනවා. හිස් වචන කියන්න පුළුවොත් ඒකේ කෙලවරක් නැහැ. මේ තැනට ගැලපෙන්නේ නැති දේවල්මයි කියන්නේ. එහෙමයි. ඒක නිෂ්ඵල වචන භාවිතයක් වෙනවා. එහෙමයි. ඒ නිසා මේ ප්‍රඥාවෙන් තොරයි. ඉතින් බුදුරජාණන් දේශනා කළේ වචන භාවිතා කරනකොට මේ දේශනාව තුලින් අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් දේශනා කළා පචනික ඒ විදිහට බමුණට ඉස්සෙල්ලම් මේ අප්‍රසාදය කියලා කියන එක නැති කරගන්න. ප්‍රසාදය උපදව ගන්න. එහෙමයි. එතකොට මේ ප්‍රසාදය උපදව ගන්නේ කියන දේ කියන්න ගිහිල්ලා නෙවෙයි. ඊට වඩා බුද්ධිමත් දෙයක් කියන්න ගියාම. ඒකට බොරු කීමෙන් වැළකිනවා කියලා කියන්නේ, කේලම් කීමෙන් වැළකනවා කියලා කියන්නේ, පරුස වචන කීම, හිස් වචන කීම දේවල් වලින් වැළකිනවා කියලා කියන්නේ. එහෙමයි. සත්‍ය වචන කතා කරනවා කියලා කියන එක ප්‍රසාදය උපදවා ගැනීමට ඊටාම වැදගත් දෙයක්. එහෙමයි. ඊටාම වැදගත් දෙයක්. ඉතින් ඊළඟට අපි ගත්තොත් එහෙම මේ හැමෝම උත්සාහ කරනවා තවත් කෙනෙක් කියන දෙයක් කියලා ඒක ඊට වඩා වෙනස් විදිහකට සමහරවිට ඒකම කියන්නේ වෙනස් විදිහකට නේද? එහෙමයි. ඒකට තාල දාලා නේද? එහෙමයි. ඒකට මේ ආලවට්ටම් ගොඩක් දාලා නේද? ඒකට ඒක කියන්න ගියාම ඒ තුලින් මේ ප්‍රසාදේ දිනා ගන්න උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා නේද? ඉතින් ඒ වගේම තමයි අපි වචනේ භාවිතා කරන යමක් හඳුනා ගැනීමටනේ. එහෙමයි. යමක් හඳුනා ගැනීම තමයි වචන භාවිතා කරන්නේ. එහෙමයි. ඒ නිසා ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ ලෝකේ මේ කරන දේ කරන්න ගියාම ඇතිවන මේ ප්‍රතිවිපාකය ඇත්තටම ලෝකේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන එකට දායක වෙන එක. එහෙමයි. නේද? දැන් මේ අපි ගත්තොත් එහෙම එක රටවල වල හදන මේ උසස් තාක්ෂණින් යුක්ත යන්ත්‍රෝපකරණද එහෙමයි. නේද? ඒ භාවිතා කරන මේවලා එහෙමයි. නේ? මේවා මේ එක්කෙනෙක් පරදන්න තවත් කෙනෙක් හදනවා. ඒක කෙලවර මොකද්ද? නේද? බැලස්ටික් මිසයිලද නේද? න්‍යෂ්ටිකාවිද? දැන් උතුරු කොරියාව කරොත් ඒක දකුණු කොරියාව කරනවා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් ඒකේ කෙලවර එතකොට ඒකේ කෙලවර විශාල පිපිරීමක්. එහෙමයි. විශාල දෙදරායාමක්. එහෙමයි. විශාල මේ මිනිස් ඝාතනයක්. නේද? එතකොට ඒක දෙවිවරුන්ට පවා වැදිලා
දෙවිවරු පවා එකකින් හානි වෙලා නේ දේව සාප බවට පත් වෙලා එහෙමයි. තමයි දැන් මේ ලෝකයේ දැන් මේ සිද්ධ වෙගෙන යන්නේ නේද? ඉතින් ඒ නිසා මේ අර වචනියෙන් පටන්ගෙන ක්‍රියාවෙන් සිදු කරලා එකට එක කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ තුලින් බද්ධ වෛරයක් ඇති වෙනවා කියලා. දැන් මම මතක් කළේ දැන් ඔය මේ අවියාවුද නිෂ්පාදනය වගේ එහෙමයි. එකට එක හදන්න ගියාම ඒක කෙලවරුන්න බද්ධ වෛරය ඉන්නේ. එහෙමයි. නේද? දැන් සමහර වෙලාවට රටේ බහුතරයක් 99%ක්ම හොඳයි. 99%ක්ම හොඳයි. එහෙමයි. ඒ තවත් රටක් එක්ක මේ තවත් ජාතියක් එක්ක තවත් රටක් එක්ක වෛරයක් නැහැ. එහෙමයි. මේ සුළු පිරිසක් තමයි අවුස්සන්නේ. නේද? එහෙමයි. කියනවා මෙන්න ඇමරිකාව බලාගෙන ඉන්නවා මේ චීනයට ගහන්න කියලා. ඒක කවුරු හරි ඔලුප්පලා කියනවා. ඒක ලෝකේ මොනකර මාධ්‍යයන් වලින් ප්‍රචාරය කරනවා. එහෙමයි. එතකොට ඒ ඉන්න රටේ ඉන්න සියලුම අන්‍යෝන්‍ය වශයෙන් මේ රටවල ඉන්න සියලුම ජාතීන්ට වෛර කරන තත්වයට පත් වෙනවා. නේද? ඒ වචන භාවිතයේද ක්‍රියාවන්ද කොච්චර හානියක්ද නේ? ඉතින් මේ தත්ත්වය පැහැදිලි කරලා දෙන්නට සහ මේ தත්ත්වය අවබෝධ කරලා දෙන්නට බුදුදහම කියලා කියන එක කොච්චර වටිනා දෙයක්ද නේද? ඒතර බුදුරජාණන් දේශනා කළේ මේ මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, උපේක්ෂාව නේද? එහෙමයි. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කියන සතර බ්‍රහ්ම විහරණ තුලින් වාසය කිරීම. එහෙමයි. ඒක කොච්චර වටිනා දේවල්ද නේද? එහෙමයි. ඉතින් ඒ නිසා මේ දේවල් තමයි ඇත්තටම අපි ඒ විදිහට පුංචි කාලේ ඉඳලාම මේ කියලා දෙන්න ඕනේ. එහෙමයි. නේද? දැන් මේ පුංචි දරුවන්ට සත්ව කරුණාව දක්වන එක ගැන එහෙමයි. දැන් ඇත්තටම දැන් ඔය අපි ගත්තොත් එimhe සතෙක් හොරතල් කරන්න ගියාම බලන්නකෝ සහන් මේ සතෙක් හොරතල් කරන්න ගියාම එයාගේ තියෙන පුරුද්ද දැන් බලලෙක් හරි එහෙම නැත්නම් සුනකෙක් හරි එහෙම පුංචි සතෙක් හිටියාම මේ පාත් වෙන්නේ නැතුව කකුලෙන් එහාට මෙහාට කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ඒක ආදරේ දැක්වීමක් කියලා තමයි සමහරවිට හිතෙන්නේ. කකුලෙන් මේ එහාට මෙහාට කරන්නේ. එහෙමයි. නේද? එතකොට ඒ සෙල්ලම් කිරීමේ ඉඳලා ඒ සතාට මේ මෛත්‍රී කරුණාව දක්වන්න ඕනේ කොහොමද කියන එක ගැන කොච්චර අවබෝධයෙන් දැන් අපිට කවුරු හරි මේ කකුලෙන් එහා මෙහා කරා නම් එහෙම අපේ ඇඟට එහෙමයි. නේ අපි කොයිතරම් අපහසුතාවයටපත් වෙනවද සහ අපිට කොයිතරම් වෛරයක් ඇති කරගන්නවා ඊට පස්සේ අගෞරවයක් නේ. එහෙමයි. විශාල අගෞරවයක් නේ. විශේෂම අවතක් සේරුවටපත් කිරීමක් නේ. එහෙමයි. අගෞරවයක්. නින්දාවක් ඒක. එහෙමයි. නේද? අනේ ඒ தත්ත්වයේ ඉඳලා බැලුවාම මේ සත්ව කරුණාවේ ඉඳලා මනුෂ්‍යයා කෙරෙහි තියෙන කරුණාවේ ඉඳලා මේ ඒ ගුණධර්ම සම්පූර්ණ කිරීමට ඉතාම වැදගත් දෙයක් තමයි මේ ප්‍රසාදය කියලා කියන එක දිනු කරගන්න එක. නේද? ඒ ප්‍රසාදය දිනු කරගත්තට පස්සේ අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ වෛරය කියලා කියන එක නැති වෙනවා. එහෙමයි. තවත් පැත්තකින් ගත්තොත් මේ ආහාර පාන ආදී දේවල් ඒ විදිහට මේ කෙනෙකුට අවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය දේවල් සම්පාදනය කළ දෙන එක. වචනෙන් උදව් කරනවා ආහාර පාන බෙහෙත් දුම් හිටුම් යාන වාහන මේ ඉතින් උපභෝග පරිභෝග වස්තු අනිත් අයට දෙනවා කියලා කියන එක කොච්චර වටිනා දේවල්ද නේද? ඒතකොට මේ දෙනකොට කිසිම දෙයක් බලාපොරොත්තුෙන් මේ දෙන්න හොඳ නැහැ. එහෙමයි. කිසිම දෙයක් බලාපොරොත්තුෙන් දෙන්න හොඳ නැහැ කියලා කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එහෙම මේ බලාපොරොත්තුෙන් දීම තුලත් බද්ධ වෛරයක් ඇති වෙනවා. එහෙම වෙනවනේ. නේද? දැන් ඔන්න මොන හරි දීලා ඉවරලා බලාපොරොත්තු වුණාට පස්සේ අනේ මට පින් දුන්නේ නැහැ. මට ස්තුති කළේ නැහැ. මගේ නම කිව්වේ නැහැ. බලාපොරොත්තු වුණ දේ නොලැබුණාම නොලැබුණා. බලාපොරොත්තු වෙන්නේ නොලැබුණානේ. එහෙමයි. නේද? ඒක හැම දෙයකින්ම එහෙමයි. ඒ විදිහට මෛත්‍රිය, කරුණාව, ආදරය, අනුකම්පාව මේ හැමදේම එහෙමනේ. එහෙමයි. ඉතින් එතකොට මේ බලාපොරොත්තු වෙච්ච දේ නොලැබුණාට පස්සේ ඒක වෛරයක් බවට පත් වෙනවා.
ඒතර ඒක තමයි මේ එකට එක කරන්නට එපා කියලා බුදුරජාණන් දේශනා කළේ තියෙන්නේ. එහෙමයි. ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා, වාසනා භාග්‍ය උදා වෙනවා. බුදුරජාණන් දේශනා කොට වදාළ අන්දමට මේ සුබැසි දහම කියලා කියන එක අවබෝධ කරගෙන එතකොට අපි කෙනෙකුට කියලා දෙන්නට ඕනේ, අවබෝධ කරලා දෙන්නට ඕනේ ඒ විදිහට අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන්ම අපිට ලැබෙන්නේ නැහැ. මේක අපිට පූර්වාභාවයන් වල සිට ඒ විදිහට කරලා තියෙන විදිහට තමයි මේ ලැබෙන්නේ කියන එක. එහෙමයි. නේද? දීර්ඝායු සම්පත්තියද, නිරෝගීකමද, ඊළඟට අපිට අවශ්‍ය කරන මේ ආහාර පාන ආදී හැම දෙයක්මද නේද? එහෙමයි. එතකොට දෙමාපියන්ට දරුවන් උණු පමණින්, දරුවන්ට දෙමාපියන් උණු පමණින්, සහෝදර සහෝදරයන් උණු පමණින්, ඥාතීන් උණු පමණින් නේද? එතකොට ආයතන වලත් එහෙමනේ. ආයතන වලත් ප්‍රධානීන් සහ සේවකාකාදීන් වශයෙන්ුත් මේ විදිහට විවිධාංශයෙන් ගත්තොත් එහෙම. මේ හැම ආකාරයකින්ම ගත්තොත් එහෙම මේ අපි බලනවානේ මේ ලෝක සම්මතයට අනුව නීත්‍යානුකූලව මේවා ලැබෙන්න ඕන. නේ? නීත්‍යානුකූලව මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා බලන්න කල්පනා කරලා. නේද? එහෙමයි. ඔව් රජයට බණිනවා නම්. නේද? එක එක රජවන වලට, එක එක රාජ්‍ය චාර්ජයන් වලට බණිනවා නම්, ඒක වෛරයක් ඇති කර ගන්නවා නම්. ඒකට එක එක පක්ෂ අතර, එක එක ජාතින් අතර, ආගම් අතර ඔය විදිහට වෛරයන් ඇති කර ගන්නවානේ. එහෙමයි. ඒකත් එතකොට මේ බලාපොරොත්තු වීම තුලනේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු බුදුරජාණන් දේශනා කළේ මේ බලාපොරොත්තුවේ කෙලවරක් නැහැ කියලා. එහෙමයි. නේද? එහෙමයි. මෙහෙම බලාපොරොත්තු වීමේ කෙලවරක් නැහැ. එතකොට දන් දෙනකොට වුණත් කල්පනා කරන්නට ඕනේ, දානේ ආනිසංස බලාපොරොත්තු වෙනකොට උනත් කල්පනා කරන්නට ඕනේ මේකේ කෙලවරක් නැහැ කියන්නේ. නේද? ඒතර දීලා කෙලවරක් ලැබෙන්නේත් නැහැ. මේ රැස් කරලා කෙලවරකුත් නැහැ. ඒතකොට ඒ දෙකම කෙලවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සිද්ධිය අවබෝධ කරගත්තාම. එහෙමයි. ඔව්. ඒතර වෙනස් වෙන නිසානේ ලැබෙන්නේ සහ නොලැබෙන්නේ. වෙනස් වෙන නිසා. එහෙමයි. ඒ වගේම තමයි දුක ලෝකේ පවතින්නේ වෙනස් වීම මත. ඇති වෙන නිසා දුකයි, නැති වෙන නිසා දුකයි. නිසා කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමක් දේශනා කරපු නැති දෙයක් තමයි අනාත්ම කියලා කියන ලක්ෂණ. නේද? මේ අනාත්මයි කියලා කියන ලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැප විඳින්න කෙනෙකුත් නැහැ, දුක විඳින්න කෙනෙකුත් නැහැ කියලා අවබෝධ කරගන්න කියලා. එහෙමයි. නේද? අවබෝධ කරගන්න කියලා. ඉතින් ඒ தത്വයට අපි ගමන් කිරීම සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට අපි මේ සිත කය වදන කියලා කියන තුන්දොරින්ම සිද්ධ කරන පින් පව් දෙකම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් නගලා මේ පච්චනීක සාත කියලා කියන මේ බමුණා තේරුම් අරගෙන හිටියේ, අවබෝධ කරගෙන හිටියේ කලු කර්ම කියලා කියන එක තමයි හොඳ. නේද? ඒකට බලනකොට සුදු කර්ම තුල පවතිනෙත් එකම ධර්මතාවයේ කලු කර්ම තුල පවතිනෙත් එකම ධර්මතාවයේ කියන එක අවබෝධ කරගත්තොත් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ අවසානයේදී මේ සාසනික පච්චනීක සාත බමුණාට අවබෝධ වෙච්ච අවබෝධයක් ඇති වුණා මේ භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසයක් ඇති වුණා. එහෙමයි. නේද? ඊළඟට ධර්මයේ ගැන විශ්වාසයක් ඇති වුණා, සංඝ රත්නය ගැන විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා ඒ තුලින් මෙතෙන්දි සඳහන් වෙනවා සෝවාන් ආදී මාර්ගඵල වලට පත් වෙන්නට හැකියාව ලැබුණා කියලා. ඒ නිසා පෘථග්ජනව හැමදාම අපි පෘථග්ජනයි. නේද? පෘථග්ජනයින් අතර මේ වැරදි වෙන්නේ. එළවිලා යන්න උත්සාහ කරනවා, ලිස්සලා යන්න බලනවානේ. එහෙමයි. නේද? හැම දෙයකට මේ වචනේ දාලා. එහෙමයි. ඉතින් ඒක වැරදි. ඒක මේ නිදහසට කාරණයක් නෙවෙයි. ඒ නිසා සෝවාන් ආදී මාර්ගඵලටපත් වෙලා මේ ජීවිතේම පරිපූර්ණ වූ නිර්වාණ අවබෝධයට පත්වන්නට තමයි අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි.
ඊටාම වටිනා කියන සූත්‍ර දේශනාවක් අප හැමෝගෙම මෙලොව සහ පරලොව අභිවෘද්ධිය පිණිස අදත් නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ අනුව සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයේ උපාසක වර්ගයේ පච්චනීක සූත්‍ර දේශනාව අද අපි සියලු දෙනාම ඒ විදිහට ඉගෙන කියාගත්තේ. මේ දහම් කරුණු මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්න නෙවෙයි. ධර්මයේ තියෙන්නේ අහන්න ඊටඟට දරා ගන්න ඒ අනුව හැසිරෙන්න. අපි ඒ වෙනුවෙනුයි ඔබට මඟ කියා දෙන්නේ. අද කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන තුලින් ඒ පිළිබඳවයි අප පැහැදිලි කර දීමක් සිද්ධ කළේ. සදහවතුනි, වැඩසටහන නිමා කරන්න කලින් කෙටි සිහිපත් කිරීම කිහිපයක් තිබෙනවා සිද්ධ කරන්න. ඒ තමයි ඓතිහාසික අම්පාර දීඝවාපී රාජමහා විහාරස්ථානයේ ඒ ඉදිකිරීම කටයුතු ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙන බව ඔබ හොඳින්ම දන්නවා. ඉතින් ඒ සුවිසල් ව්‍යාපෘතියට බෞද්ධ නාලිකාව පූර්ණ මාධ්‍ය සහයෝගීතාවය ලබා දෙනවා. ඒ වෙනුවෙන් ඒ සිහිනයක් බවට පත්ව තිබුණේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ සිතෙහි ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට නායක ස්වාමින් වහන්සේට අවකාශය උදා වුණා. මේ බෞද්ධ නාලිකාවත් ඒ වගේම මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම මේ සම්බන්ධයෙන් එක්කාසු වීම නිසාම. ඉතින් නැගෙනහිර පළාතේ පුනර්ජීවය ඒ විදිහට සිද්ධ වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ආදී සියලුම නිලදරුවන් මේ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. තමන්ගේ රාජකාරී ජීවිතයට අමතර අංගයක් විදිහට. ඉතින් ඒ හැම දිනාටම හෘදයාංගමව ප්‍රණාමය පුද කරමින් ඔබ දන්නවා ඒ ඉදිකිරීමේ කටයුතු සඳහා ගඩොල් ප්‍රවාහනය කරන්නේ මහියංගනයේ ඉඳලා. එහෙම නැත්නම් අනුරාධපුරයේ ඉඳලා ගඩොල් ප්‍රවාහනය කරනවා සතියකට වරක් වේවා, සතියකට දෙවරක් වේවා. ඒ කටයුත්තේදී විශේෂයෙන්ම අති විශාල පිරිවැයක් දරන්නට සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන්. ලක්ෂ 10කට ආසන්න ගඩොල් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න තියෙනවා මේ කෙටි කාල සීමාව තුළ මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කර ගැනීම සඳහා. ඔබටත් පුළුවන්කම තිබෙනවා හැකි ආකාරයෙන් ඒ ප්‍රවාහන වියදම දරන්න. සමහර වෙලාවට ඔබ සතුව ලොරි රථයක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අදාළ ශක්තිය ඔබට නැති වෙන්න පුළුවන්. නමුත් හැකි විදිහට ඔබට පුළුවන්කම තිබෙනවා ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. ඉන්ධන සඳහා අති විශාල පිරිවැයක් දරන්න වෙනවා එක් අවස්ථාවක ඒ ගඩොල් ප්‍රවාහනය කිරීම වෙනුවෙන්. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ සෙසු පරිබාහිර කටයුතු සඳහා දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීමේ පරිබාහිර කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම මේ කාර්යවේදී අපි අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය හොයා ගැනීම ඒවා ආදී ආරක්ෂක අමාත්‍යාංශයේ විධිවිධාන යටතේ ඒවා සිද්ධ වුණත් අනෙකුත් කටයුතු සඳහා බොහෝ සෙයින් බෞද්ධ නාලිකාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානය ඒ කටයුතු වෙනුවෙන් අතහිත ලබා දෙනවා, සහයෝගය ලබා දෙනවා. ඉතින් මායේ මතක් කරපු කටයුතු සඳහා ඔබට පුළුවන්කම තිබෙනවා දායකත්වය ලබා දෙන්න. ඒ පිළිබඳව ඔබට මුදල් බැර කරන්න පුළුවන්කම තිබෙනවා සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාවේ ශ්‍රී සම්බෝධි පුණ්‍යාධාර අරමුදල නමින් නැති ගිණුම් අංකයට, සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාව ශ්‍රී සම්බෝධි පුණ්‍යාධාර අරමුදල නමින් නැති ගිණුම් අංකය 10යි 70යි 61යි 02යි 556 10යි 70යි 61යි 02යි 556 තමයි අපේ ගිණුම් අංකය. මේ පිළිබඳව වැඩිදුර විමසීම් සඳහා අමතන්න 077යි 77යි 90යි 609න් පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ඩල්විස් මහත්මයා 077යි 77යි 90යි 609 කාර්යාලීය දුරකථන අංකය 0114යි 942යි 607 0114යි 942යි 607. එසේනම් ඒ පිළිබඳවත් මතක් කරමින් මේ ශාසනික පුනරුදය වෙනුවෙන් වර්තමානයේ තුල බොහෝ සෙයින් වෙහෙස වී කටයුතු කරන බෞද්ධ නාලිකාව නම් වූ සැමට පූර්වාදර්ශයක් සපයන මේ මහා මාධ්‍ය යාන්ත්‍රණය ඊටාම ක්‍රමවත්ව දියත් කරන්නට කැපවන කොළඹ 7 RG සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට
පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ සියල් කටයුතු සාර්ථක කරගන්නට කායිකවත් මානසිකවත් සියලුම සහනය ලැබේවා. ඔබ වහන්සේ මේ සියල්ල සිද්ධ කොට ඉන් අවසන ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. එසේනම් අදට අපේ වැඩසටහනෙන් සමුගෙන යන්නට අපට අවසර දෙන්න. අපි යලිත් හමු වෙනවා ප්‍රඥාව ඔබේ ජීවිතයට රැගෙනීමේ බලාපොරොත්තුවෙන් කතංසු ලබතේ පඤ්ඤාංග වැඩසටහනින්. ඔබ සියලු දෙනාටම සුවපත් වූ හෙට දවසක් වේවා. සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?